එහෙනම් සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ආරම්භ කරමු. මිනිත්තු 15ක ප්‍රමාදයක් සිදුවීම පිළිබඳව සමාව ඉල්ලන්න ඕන. මේ මොහොතේ ප්‍රඥානාලිකාව තුළ විකාශනය වුණාම මගේ ධර්ම දේශනාවක් 8:10 සහ 9:10 අතර නරඹන්න ඕන බැවින් තමයි මේ පමාව සිදු වුනේ. මොකද බණ කියන මම වෙනයි බණ අහන මම වෙනයි. කියලා ඉවර වෙලා කොහොමද කියලා තියෙන්නේ කියලා අපහු බලන්න ඕන. දැන්වීමක් කරලා තිබුණා මිනිත්තු පහු වෙනවයි කියලා. දැන් අපිට වෙලාව හරි. මෙන්න මෙහෙමයි මට අද ලැබිලා තියෙන ප්‍රශ්න පත්‍රයේ තිබෙන්නේ. පළවෙනි එක. මම පන්සිල් පද පහම රකින්න අසරණයන්ට උදව් කරන කෙනෙක්. ඒ මිනිස්සු මගෙන් උපකාරගෙන මා නොකරන වැරදි කියා අපහාසත් කරනවා. මම ළඟදී ලෙඩ වී සිටි අසරණ මිනිසෙකුට උදව් කළා. පසු ඔහුගේ වැඩකට මගෙන් ණයට රුපියල් 50000ක් ගත්තා. පසුව මම ණයලු විට ඔහුගේ පුතෙක් මට පැවසුවා මම මේ ලෙඩාගෙන් මුදල් ගත් බව. මට මෙසේ වන්නේ ඇයිදයි පහදා දෙන්න. එතකොට ඔබ කල්පනා කරනවද පන්සිල් සමාදන් වුණ පමණින් හරි අසරණයන්ට පිහිට වුණ පමණින් හරි අටලෝ දහමේ කම්පාව නතර වෙයි කියලා? රජපුටුවේ හිටියත් පෘථග්ජනයාට අටලෝ දහම දුක තියෙනවා. මේක තමයි තේරුම් ගන්න ඕනේ. අනිත් කාරණාව වර්තමාන සමාජයේ වැඩසටහන නවත්තලා ඉමුද කවුරුත් නැහැ වගේ. දෙන්න ඉන්නේ. පස්සේ දාමු අපිනේ. මුදල් පරිශ්‍රයෙන් කරන්න ඕන දෙයක්. ඒ විසාකාවට දීපු වචනේ මතක නැද්ද? දෙන්නන්ට දෙව, නොදෙන්නන්ට දෙව, දෙන්නන්ටත් නොදෙන්නටත් දෙව කියලා කියන්නේ. එහෙමත් එකක් තියෙනවා. දෙන්නේ නැත්නම් එයාට දෙන්න ඕන බලාපොරොත්තු අතහැරලා විශාල ප්‍රමාණයක් නෙවෙයි සුළු දෙයක්. බලාපොරොත්තු අතහැරලා. එහෙම නැත්නම් කරන්න ඕන දේ තමයි ගිවිසුමක් මොකක් හරි ක්‍රමයක් මරන. සමාජයේ පෘථග්ජන සමාජයක් එක්කලා ගනුදෙනු කරන්නේ වාසියට තමයි බොහෝ දෙනා කටයුතු කරන්නේ. ඔබට විතරක් නෙමෙයි බොහෝ දෙනාට. අවංක භාවය කියන එක පෘථග්ජන භාවය තුළ කුලකට කී එකක් නේ වරුවට කතා කරාට. වචන හරියට කරන අය ඉන්නවා. ඒ නිසා උදව් කරන්න ඕනේ. එනන් නොලැබුණත් ප්‍රශ්නයක් නැහැ කියලා හිතාන සුළු මුදලකින් උදව් කරන්න. විශාල මුදලක් නම් අස්සම් කරගත්ත ලේඛනයකින් ගන්න. එහෙම නැත්නම් නැති වුනහම අතෑරලා නිකන් ඉන්න පුළුවන් වෙන්න කම්පා වෙන්නේ නැතුව. පන්සල් රැක්කක් කියලා හරි උදව් කරනවා කියලා හරි කම්පාව කියන එක පෘථග්ජනයට එන එකක් නේ. ඕකෙන් අතර වෙන්නේ නැහැ. දැන් අටලෝ ලෝක ධර්ම සූත්‍රය අරන් බලන්නකො අසුල පෘථග්ජනයටයි සතවත් අරිය ශ්‍රාවකයටයි දෙන්නටම ලෝක ධර්මයේ තියෙනවා. වෙනස මොකක්ද අහපුවම? පෘථග්ජනය අටලෝ ධම් බාර අරන් කම්පා වෙනවා. ආර්ය පුද්ගලයා අටලෝ ධම් බාර අරගන්න නැති නිසා කම්පාවක් නැහැ. එමේ බුදුදහමෙන් පෙන්වන්නේ ඇඳුම් මාරු කරගන්න නෙමෙයි මේ අටලෝ දහම් බාර ගන්න එකයි බාර ගන්න නැතුව ඉන්න තැනට පරිවර්තනය වෙන්නනේ තියෙන්නේ. ලෝකේ කවදාවත් මේ අටලෝ දහමට අදාළ දේවල් නවත්තන්න අපිට බෑ. ඒක තේරුම් ගන්න ඕන. ඔබට නෙමෙයි කාටවත් එහෙමයි. ඔබ කොයි වගේ කෙනෙක්ද? මම දවසක් කවියක් කිව්වා. මේකේ. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේගේ චරිතය අරන් බලන්න. නික්ලේශී උත්තමයන් වහන්සේ. නමුත් මිනිස්සු බැන්නේ නැද්ද? නින්දා කළේ නැද්ද? ඒ නිසා ඒක අපි හොඳ උනායි කියලා අර අතුලෝපාසේ කතාවේ තියෙන්නේ. නින්දාන්ති තුන්නිමාසීනම් නින්දාන්ති බහුබාණං මිතබාණින් පිනින්දන්ති. එහෙම කරනවායි කියලා. නේ? ඒ නිසා අපිට දරා ගන්න පුළුවන් ශක්තිය අපි ඇති කර ගන්නව ඇරුණාම මෙහෙම වෙන්නේ ඇයි කියන ප්‍රශ්නේ තියෙන ඒක තමයි මම ওই සමාජයේ දැකලා තියෙන බොහෝ අයගේ බොහොම
පිනට දහමට නැති වන්දනා ගමන් යන ඒ වගේ අය අපි හරියට මෙහෙම දුක් මහන්සි වෙන උදව් කරනවා. නමුත් අපිට කිසි දැනදිල්ලක් නැහැ කියලා. ඕක තමයි අසුත පු탁ජන භාවය කියලා කියන්නේ. එන පු탁ජන භාවයෙන් මිදෙන විදිහ තේරුම් ගන්නයි දුකක් නැතුව ඉන්න නම් තියෙන ක්‍රමේ. වෙන ක්‍රමයක් මම නම් දකින්නේ නැහැ. ඒකයි අපි ධර්ම දේශනාවන් කරමින් පැහැදිලි කරන්නේ. දෙක රහතන් වහන්සේගේ විඥානයේ මරණින් මතු නිරුද්ධ වීම යනු එම ශක්තිය විනාශ වී යාමද? මේ ප්‍රශ්නේ තේරුම් අරන්නේ විඥානය කියන එක මොකක් කියලා හිතානක් දන්නේ මේ මෙහෙම ලියන්නේ. විඥානය කියන්නේ ඇහෙන් හම් වෙන රූපේ හඳුනන සිතට. ඒක කනට යනකොට සෝත විඥානය, නාසයට යනකොට ගාන විඥානය. මොහොතක් පාසා වෙනස් වෙනවා. දැනුත් මොහොතක් පාසා නිරුද්ධ වෙනවා. විඥානය මොහොතක් පාසා නැසෙනවා. රහතන් වහන්සේගේ නිරුද්ධලා තියෙන ක්ලේශය. ඊට පස්සේ ස්කන්ධ පංචකය නැසෙන්නේ. ලබාගත් සැනසීම නැසෙන්නේ නැහැ. ප්‍රසජන භාවයේ ඉඳලා මේක ගැන හොයන්න එපා. බුදුන් වෙත ගියා. නිවන් ලැබුවා කියන්නේ ඒක නැති වෙන්නේ නැහැ. විඥානයේ මායාවක් කියලානේ පෙන්වන්නේ. ඊට එහා මම ඒකට උත්තර දෙන්නේ නැහැ. එසේම අප පංචස්කන්ධයක ඇතිවීම මගේ මගේ ආත්මය නොවන ලෙස දැකිය යුත්තේ කුමන කරුණක් නිසාද? ආයකට උත්තර දෙන්නම් මම හොඳට. මගේ ආත්මය වශයෙන් ගැනීමෙන් දුකටපත් වෙන නිසා තමයි ඒක මම නොවන මගේ ආත්ම වශයෙන් දකින්න ඕනේ. පාපය, පින, ධානය ඒවා මගේ ආත්ම කොට ගැනීමෙන් අපායේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ කෙලවරක් නැතුව ඇවිදින්න පුළුවන්. කොයි පැත්තට ගත්තත්. කියලා දෙන්න කෙනෙක් නැහැනේ. කොහෙවත් කියලා දෙන්න කෙනෙක් නැහැ. බුදුවරු පමණයි කියලා දෙන්නේ. නම් සසර ගමනේ නිමාව දෙන්න ඕන. නැත්නම් ඔබට මගේ කොට ආත්ම ගැනීමෙන් ඇතිවෙන්නා වූ ලාභාලාභ සැප දුක් නින්දාප සංසා අටලෝ දහමට දාලා කම්පාව නැතුව ඉන්න ඕන නම් ඒක තමයි මෙහෙම බලන්න ඕන. වෙන කාරණයක් නෙමෙයි ආයේ. මට ලැබෙන ප්‍රතිඵලයක් හරි තව කාට ලැබෙන ප්‍රතිඵලයක් නෙමෙයි. එහෙම බලන්න ඕන. එහෙම මම වගේ කොට ගැනීම තුළ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, ලෝභය, පලි ගැනීම පොසත් වෙලා ලබාගත් ජීවිතේ පරිහානියටපත් වෙලා මරණයටපත් වෙනවා ජීවිත අවසානයේදී. අපරිහානං උතෝදික්කේ දේසිස්සාමි කියලා පෙන්නන්නේ මේක වළක්වාගෙන ජීවිතේ හා පැත්තට මේ නොයන්නට තමයි මේක බලන්න ඕන. 3. නාම රූප ධර්මයන් ක්‍රියාත්මක වීමේදී කරවන්නේක් නැති බව තේරුම්ගත හැකි වුවත් යමක් නැවත නැවත මෙනෙහි කිරීමේදී මම යන සත්පුද්ගල සංඥාව ඉස්මතු වෙනවා නේද? මේ පහදන්න. මේ කරවන්නේක් නැහැ කියන වචනෙන් තේරුම් ගත්තට මම කියන්නේ කය නෙවෙයිනේ. හැඟීම බාර ගැනීම. ඉතින් ඔක සෝවාන් සිල් රහත් දක්වාම තියෙන නිසා තමයි තුනී කරන්න තියෙන්නේ. කාමරාග ව්‍යාපාද තුනී කිරීම කියලා පෙන්වන්නේ ඒකයි. හැඟීම මතුවෙනවා තමයි. සිහිය පාවිච්චි කරලා ක්‍රියාවට නොගැනීම තුළින් ඒක ඉවර කරන්න ඕන. ඒකයි හේතුව. නැතුව එකපාරට මේක දැනගත්තයි කියලා ආරම්භයක් පමණයි අවසානය දක්වා පටිසෝතගාමී ප්‍රතිපදාවක ගිහින් මමත්වයේ මරා දාන්න ඕන. ඒ අරුණහම තේරුම් ගත්තයි කියලා හරි ආරම්භයේදී ආරම්භයේදී ඉවර වෙන්නේ නැහැ. මේක හේතුඵල න්‍යායක් තමයි. නමුත් ඒක හේතුඵල න්‍යාය අපි මමත්වෙන් ගත්ත නිසා සංසාරයේ සහ මේ ජීවිතේ එතන තමයි අපි මොහේවන කේන්ද්‍රස්ථානය වෙලා තියෙන දැනට. ඒ කේන්ද්‍රස්ථානයේ බලය දුර්වලලා ගියපුවම ඔය කියන මේ කරවන්නා එතන ප්‍රත්‍යක්ෂ වෙයි. එතකල් ආපහු මේ සිද්ධි මතුවෙනවා. තේරුම් ගන්න එක තමන් සතු ස්වභාවය තමන්ට දැනෙනවා විමසිල්ලෙන් ඉන්නවා නම්. ඉන්ද්‍රිය භාවනාවේදී අරමුණු පටිච්ච සමුප්පන්න සංකත ඕලාරික ලෙස විභජනය කොට ක්ෂය කිරීම සඳහා පංච උපාදානස්කන්ධයේ ඔස්සේ ත්‍රිලක්ෂණය දැකිය යුතුද? මේ නිවැරදිද? මේ දෙක පටලගනයි තියෙන්නේ.
පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන එකක්. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී චක්ඛුනා රූපං දිස්සා උප්පජ්ජ සුඛං සෝමනස්සං ඒතං සංකතං ඕලාරිකං පටිච්චසමුප්පන්නං තම තමන් හදාගන්නත් වෙනවා. නමුත් ඒකේ දුකට වඩා යම් විදර්ශනා උපේක්ෂාවක් ඇද්ද සුන්දරයි මිහිරි. ඒ සුන්දර මිහිරිත්තර කැමති නම් මේක අතාරින්න. එතකොට අර සංසුන් සුන්දර මිහිරි ස්වභාවය හුරු නම් එතෙන්ට හිත යොමු කිරීමේදී අරක නැති වෙලා යනවා. මේ වචන ඔක්කොම බටල වල ප්‍රශ්න අහන්න එපා මේ ක්ෂය කිරීම සඳහා ඒ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ තියෙන පෙළ පාවිච්චි කරන්න. තමන් හදාගත්තේ කියනවා නමුත් ඒකේ තියෙන දුක තේරෙනවා නම් දුක නැවතහට ගැනීමේ දුකනේ දැනෙන්නේ. ওই ඕලාරිකං සංකතම් පටිච්චසම්පන්නං කියන්නේ තමන් හදාගත්ත දුක ඇවිත් තියෙන්නේ. ඉතින් ඊට වඩා විදර්ශනා උපේක්ෂාව සුන්දරයි කියලා ඒ පෙළේ තියෙන්නේ. එහෙනම් ඔක මොහතකින් එතෙන්ද මේ යමු වුණා නම් තමන්ගේ හිත අරක කෙල බින්දුවක් බිම දැම්මා වගේ එහෙම නැත්නම් රත් වෙච්ච කබලකට වතුර බින්දුවක් දැම්මම වාෂ්ප වෙනවා වගේ ඉතා ඉක්මනින් අරක අයින් වෙලා යනවා කියලා පෙන්වලා තිබෙන්නේ. එතකොට ඒක එහෙම කරනවා නම් මේ පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛ අනාත්ම තමයි බලන්නේ. ආයේ පංච උපාදානස්කන්ධය හදලා බලන්න ඕන නෑ ඒක. ඔය හැම එකකින්ම සිදුවෙන දෙයක් තියෙනවානේ. ඒක තේරුම් ගන්න. පව් උපාදානයේ, පින් උපාදානයේ, ධාන උපාදානයේ යනු මනසක් අරමුණු ගැනීම නේද? අනෙක් ආයතන වලින් අරමුණු ගන්නාසේ ඇස රූප කන ශබ්ද පහදා දෙන්න. නෑ ඉතින් එහෙම මනසක් විතරක් වෙන්නේ කොහොමදයි? පව් සිද්ධ වෙන්නේ මනසෙන් විතරද? ඇසෙන් කඩින්න ආසේනොත් සිදු වෙනවානේ. ඒක මෙහෙම තේරුම් ගන්න ඕනේ. ඇස කන නාසය දිවකය කියනා වූ දොරවල් පහට සිත පිහිටයි සිත අරමුණු සසය අනුභව කරයි. දොරවල් පහ සහ සිත අතර වෙනසක් නැහැ. එතකොට අපිට වෙනස් වුණාට දොරවල් පහෙන් ගත්තත් සිත මනෝද්වාරයෙන් ගත්තත් සිත. එතකොට ඒ දොරවල් මනෝද්වාරෙනුත් එන්නේ ඒක තමයි. පංචද්වාරෙනුත් වෙන්නේ ඒක තමයි උපාදානය. තණ්හා උපාදාන විද්‍යා සංඛාරා ඇහැටත් එහෙමයි, කනටත් එහෙමයි, නාසයටත් එහෙමයි, දිවටත් එහෙමයි, සිතටත් එහෙමයි, පවටත් එහෙමයි, පිනටත් එහෙමයි, ධානයටත් එහෙමයි. මහා පරිනිබ්බාන සූත්‍රයේ චතුසංවේජනක අට්ඨානහා තූපරහ පුද්ගල යන තැන්වල ඒවා වැඳ පුදාගත් විට ඇතිවන ප්‍රතිඵලය පැහැදිලිවම ආකාර දෙකකින් දක්වා තිබීම ගැන හොඳින් නිරීක්ෂණයකස ඉල්ලා සිටිමි. ඇයි එසේ වෙනස් පදමාලා යොදා ගන්නේත් ඒවායේ නිවැරදි අර්ථය සොයා බලන මෙන් ඉල්ලමි. මේ ගැන ඔබ වහන්සේගේ අදහස මොකක්ද? මම ඉතින් මේ 1000 සරක් කියවලා තියෙනවා. කියන කෙනා ඔබතුමී හොයලා බලන්න. පින්න සසරට බණ නිවනට. දැක බලාගෙන වැඳ පුදාගත්තාම දිව්‍ය ලෝකෙ උපදිනවා කියලා තනරුණාම ඊට වඩා යහල් ලැබෙනවා කියලා නෑනේ. රොන්නෙලිසෑයට හරි ජයශ්‍රී මහ බෝධියට හරි බුදුන් වහන්සේගේ පිරුණම් වැඩි ස්ථානට හරි බණ කියලා මිනිස්සු නිවන් දක්කන්න බෑනේ. පුළුවන්කම තියෙන්නේ පින් සිද්ධ කරලා දෙන්න විතරයි. මට්ටකුණ්ඩී දිව්‍ය පුත්‍රයා දිව්‍ය ලෝකයේ ওই ටික වැලයි බුදුහාමුදුරුවෝ දැකලා පැහැදිලා. එහෙනම් රොන්නෙලිසෑය දිහා ආහාර මෙහෙ හැමතැනම පැහැදිලා ඒ දිව්‍ය ලෝකයයි. ඉස්සෙල්ලා තේරුම් ගන්න මෙන්න මේ කාරණේ. අපේ රටේ අද තියෙන බුද්ධ ආගමේ තියෙන අතීතය විකෝල කණ එකක්. ඓතිහාසික වටිනාකම කතා කරන වැරුණාම බුදුරජාණන් වහන්සේලා දාලා ධර්මයේ වර්තමානයේ කවුද කතා කරන්නේ? කොතන හරි තියෙන පරණ වටිනාකමක් පෙන්ලා මේක ඓතිහාසික ස්ථානයක් කියලා පූජා වඳින්න උගන්වන වැරුණාම ඒවා ඓතිහාසික උනේ ඇයි? ඒවා හිටපු අය අනුගමනය කර ප්‍රතිපදාවක් තුළ පූජනීයත්වයට පත් කරන නිසා. අන්න ඒක තේරුම් ගන්න ඕනේ. එහෙනම් අපි අවශ්‍ය වෙන්නේ ධර්මයේ තේරුම් ගන්න එක ඇරුණාම මොනවද මේක මේ හැටි කතා කරන්න තියෙන්නේ? උන් අදහස මම පැහැදිලි කරා. කොහෙන් වැන්දත් ජයශ්‍රී මහ බෝධියට වැන්දත් රණලිසෑයට වැන්දත් දලදා වංශේ වැන්දත් බණ කියලා දෙන්නේ නැහනේ අපට.
වඳින පුද්ගලයා පැහැදීම තුළ ඒ පිනෙන් පරලෝ යාම සිදු වෙයි. ඒක පුණ්‍යාභි සංකාර. ඒක අවිද්‍යාපච්චය සංකාරා නෙවෙයිද? ඒක පෘථග්ජන පුද්ගලයන් සඳහා තියෙන එකක්. ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්න ගියාම ආමිෂ පූජාවෙන් බුදුන් පුදන එක ඕනෑම තැනට එනවා දන්නේ නැද්ද? අතහරින්න නැති වුණාට ප්‍රතිපත්ති පූජාවෙන් කියන්නේ නිවැරදි බුදුන් පිදීම, ලොකු බුදුන් පිදීම, හරිහමම් බුදුන් පිදීම. එතකොට බුදුන් නැවති පුද්ගලයාට කරන ගෞරවය දෙවෙනි තැනට වැටෙනවානේ. අර ඒක හිමිනමක් මට කතා කළා දවසක් කිව්වා මගේ තැන මොන්ටිසෝරි වැඩ නැහැ කියලා. බැලුවා මේ මල් බහන් පූජා කිරීම, බුද්ධ පූජා පැවැත්වීම ආදී දේවල් නේ බණ ටිකක් විතරයි කියලා දෙන්නේ. මට උන් අදහස මම ඉදිරිපත් කළා. හරි. ඉන් එහාට දෙයක් ඒකේ නැහැ. බණ කියලා දෙන්නේ නැහැ නේ. ජයශ්‍රී මහ බෝධිය හරි, පිරිනමන හරි ස්ථානේ හරි, රොන්ඩෙලිසෑය හරි, දලදා මාලිගාවේ හරි. පූජනීය වස්තු. ඉතින් ගරු කරන්න ඕන කෙනෙක් ගරු කරලා පින් සිද්ධ කරගන්න. ඊට හැමනවද හම්බ වෙන්නේ. ඓතිහාසිකත්වයේ තිබුණාවයි නමුත් වර්තමානයේට ධර්මයේ තේරුම් අරගෙන ඒකෙන් සතර මිදෙන හැටි හොයාගන්න ඓතිහාසික අගයන් අපට ලබා දෙන දෙයක් නෑ ඊට එහා පින් ඇරුණා. අවිද්‍යා දෝමනස්ස නැතිවන්නේ භාවනා වැඩිවෙන්ද. එසේම භාවනාව ප්‍රගුණ කරන කෙනෙකුට සංයෝජන දුරු වැටහෙද. ඉස්සලා භාවනා කියන වචන ඉගෙන ගන්න. භාවනා කියන්නේ වඩනවා කියන එක. හුස්ම පාර ඉහළ පහළ බල බලා හිටියත් එතකොට ඒ ඇතුළු වීම පිටවීම දැන ගැනීමට සිහිය වඩනවා අර. හරිද? ඒ එතනින් එහාට ඕන එකක වැඩි දියුණු කිරීමනේ වඩනවා කියලා කියන භාවනා කියන එකේ තේරුම. අවිද්‍යා දෝමනස්ස ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිද්‍යා දෝමනස්සා. චිත්තේ චිත්තානුපස්සේ විහෙරති ධම්මේ ධම්මානුපස්සේ විහෙරති වේදනා වේදනානුපස්සේ විහෙරති. එතකොට මොකද වෙන්නන්නේ? ඒවා සිහියෙන් දුරු කරන්න ඕනේ කියලා පැහැදිලි කරලා තියෙන්නේ. සංයෝජන කියන එක මුල් තුන තේරුම් ගැනීමෙන් කැඩෙන්නේ. එතනින් එහා පැත්තට කාමරාග ව්‍යාපාද තුනේ කිරීම විනාශ වීම කියන එක ස්කන්ධ පංචකයේ අනිදුක්ඛ අනාත්ම විදර්ශනා කිරීම තුළ කාමරාග ව්‍යාපාද තුනීමෙන් සිදුවෙන දෙයක්. මුල් සංයෝජන තුන සම්බන්ධයෙන් දස්සනාය පහතබ්බා කියන එකේ තේරුම දැක්මෙන් නොනින් දැක්මෙන් දෘෂ්ටියේ සක්කාය දිට්ඨිය කියන්නේ තමන් හිතේ තියෙන බැඳීමක්, සංසාර බැඳීමක්, බැඳෙන හැටි තේරුම් ගැනීමෙන් අතහැරෙන්නේ. ත්‍රිවිධකයේ කොතනකවත් භාවනාවකට සෝවාන් වුණෝ නැතනේ. ධර්ම ශ්‍රවණයකට සෝවාන් වෙලා ඉන්නේ. ඒ කියන්නේ පළවෙනි සංයෝජන තුන දර්ශනෙන් පහතබ්බ අතහරින්න ඇතහැරෙනවා. දිට්ඨිංච අනුපගම් සීලව දස්සනෙන් සම්පන්නව. එතනින් එහාට කාමරාග ව්‍යාපාද තුනී කිරීම විනාශ කිරීම ප්‍රතිදීම අන්න ඒ ටික විදර්ශනා වැඩිම තුළ සිදු වෙන කාරණයක්. එහෙමයි තේරුම් ගන්න ඕන. ඔබ වහන්සේ දේශනා කරන විතක්කේ අනුවිතර්කන විතක්කේ ਵਿਚාරණේ මනසානුපෙක්කන යන මේවා කරන ආකාරයේ උදාහරණයක් විතක්කනේ අනුවිතක්කනේ මතක තියාගන්න. අනුවිතක්කනේ අනුවිචාරණේ මනසානුපෙක්කනේ. හරි. බුදුහාමුදුරුවෝ මෙහෙම දේශනා කරනවා. සුසුකං මත ජීවාම වේරිනේසු අවේරිනෝ වේරණේසු මනුස්සේසු විහරාමා වේරිනෝ. දැන් ඉතින් අනුවිතර්කණය කරන්න ඉගෙන ගන්න. වෛරී උත්සාහවත් වූ මිනිසුන් අතර එබඳු වෛරයක් නැති අපි සුවසේ ජීවත් වෙමු. බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. ඔබ මම ඔක ලේසියෙන් අරින්නේ නැහැ. තරගෙටම ඉගෙන ගන්නවා. තර පරාජය කරන්න මේ ඉගෙන ගන්නවා. පෙරදුනහම ඒ පුද්ගලයාට වෛර කරනවා. දිනුවා තමන් පෙරද්දුවාම. ඊට පස්සේ හමුදා නිලධාරිය නම් මොකද තුවක් වරම් වෙඩි තියනවා කේන්ති ආපුවාම. පෙම්වතා නම් පාලම ළඟ ඉඳලා පිහින් අරලා මරනවා. ඊපෙරදා පත්තරයක තිබුණා බිරිඳ වෙඩි තියම ඝාතනය. ඔය පේනවද වෛරයක් තියන අයගේ ක්‍රියාකලාපේ? මේ වෛර කරන්න ගියොත් දෙගොල්ලම හිර යනවා කියන එක මට මතකයි. මම දන්න සිද්ධියක් තියෙනවා වෙළඳ ව්‍යාපාරයක්. දිනුවන පේන්න බැරුව තව එක්කෙනෙක් හදාගත්තා. දිනුව වෙන නිසා. දැන් දෙන්න අතර තරංගයක් ගියා. වුණොන්ට ගතු කේලම් කියාගෙන අන්තිමට
අර දිනුව පේන්න බැරුව එක්කෙනෙක් අනිත් පුද්ගලයා ඝාතනය කළා. ඔහුගේ ජීවිතය ඉවරයි. අර ඒගොල්ලෝගේ නෑ දැන් අනිත්‍ය ව්‍යාපාර ස්ථානයේ විනිත්‍ය බව විනාශ කළා. එයා හිරගෙදර. දැන් මනසානුපෙක්ඛණය මේ පාරේ ගියොත් හම්බ වෙන දේ නෙමෙයි. අනුවිතර්කණය කියලා කියන්නේ. අනුවිතර්කණය. අනුවිතර්කණය අනුවිචාරණය. මම මේ පාරේ ගියොත් මොකද වෙන්නේ? කල්පනා කරලා බලන්න ඕන. එතකොට එහෙම නැත්නම් ඔය අපි කතා කරන ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල අරමුණක සිද්ධ වෙන සිද්ධිය අපි පැහැදිලි කරනවා. ත්‍රිපිටකයේ තියෙන දේ. පස්සපච්චය වේදනා, වේදනාපච්චය තණ්හා, තණ්හාපච්චය උපාදාන, උපාදානපච්චය භව. ඉතින් ඒක තමයි මනසානුපෙක්කණය කියන්නේ. හිත යොදලා බලන්න. ඔබේ ඇහැ තුල, කන තුල, නාසය තුල මේක මේ කියන පෙළ වෙනවද? මමත්වයේ තුල සැඟ වෙනවද හේතු ඉතුරු වෙලා? මමත්වයෙන් ගත්තේ නැත්නම් ඉවර වෙනවද? ඔය පෙළවල් ඔක්කොම තියෙන්නේ පොතේ තිබුණාට ඔය ඔක්කොම මිනිස්සුන්ගේ ඇහි කනින් නාසයේ සිදු වෙන දේවල්නේ. අරමුණක් තුල. අන්න ඒක බලන එක. නැවත නැවතත් හිතලා බලන එක අනුවිතර්කණය කියලා කියනවා. ඒ වගේම සිවුම් නුවණකින් ගෝචර නිරීක්ෂණය කරන විචාරණය කියනවා. අර වගේ සිතට යොදලා අරමුණක් තුළට යොදලා, ලෝභය තුළට යොදලා, ද්වේෂය තුළට යොදලා වෙන හැටි බලන එක. එහෙම කියොත් මෙහෙම වෙන හැටි. එතකොට දැන් බුදුන් වහන්සේට ඒ බඳු වෛරයක් තිබුණ නැති නිසා වෛර කරන්න හිතුන්නේ නැහැ, සුවසේ ජීවත් වෙනවා. වෛර කරන්න ගියේ හැමෝම මොකද වෙන්නේ? මරාගෙන, ගහගෙන, කපාගෙන කොටාන ජීවිතය අවසන් කරගන්නවා. නැත්නම් හිරේ යනවා, නැත්නම් ධනෙ විනාශ වෙනවා. බලන්න ඔයදල්. මහ ලොකු දේවල් නෑ මේ. තමන් කළොත් වෙන්නේ මොකද්ද කියලා බලන්න. බුදුන් වහන්සේගේ ප්‍රතිපත්ති රකින්නවා යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? හොඳ ප්‍රශ්නයක් හැබැයි. බුදුන් වහන්සේගේ ප්‍රතිපත්ති රකින්නවා යන අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ශරීරයට, පිළිමයට, චෛත්‍යයට වැඳ වැඳ ලංකාවට යනවා කියන එක නෙවෙයි. ඒක ඕනෑ ආගමක තියෙන දේ. අපේ ආගමේ පූජනීය ස්ථාන වලට උරුවලට අපි ගරු කරනවා. අනිත් ආගම් වලත් ගරු කරනවා. බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපත්ති රකින්නවා කියන එකේ තේරුම බුදුරජාණන් වහන්සේ හොයාගත්ත මේ ලෝකෙ මිනිස්සුන්ට පංචස්කන්ධයේ ආත්මය කියන වැරද්දක් තුල දුක් දෙනවා කියලා. මෙලෝ වශයෙන් දුක් දෙනවා අටලෝ දහමේ කම්පාව, පරලෝ වශයෙන් අපායේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ සතර ඇවිදින්න වෙනවා කියන එක. මේ ලෝකේ ජීවත් වෙනකොට ලෝකෙ නෙමෙයි දුක් තියෙන්නේ. එදත් අදත් ඉදිරියටත් අටලෝ දහම හැමදාම සිද්ධ වුණා. අර මම පෙන්නපු ලෝක ධම්ම සූත්‍රයේ තියෙනවා පෘථග්ජනයා අටලෝ දහමේ පෘථග්ජනයාටත් අටලෝ දහම හම්බ වෙනවා, ආරි පුද්ගලයාටත් අටලෝ දහම හම්බ වෙනවා. පෘථග්ජනයා එක බාර අරගෙන විඳවනවා, ආරි පුද්ගලයා විඳවන්නේ නැහැ. ඒ කියන්නේ දුක කියන එක එහෙනම් අටලෝ දහම නෙවෙයි තියෙන්නේ, බාර ගැනීමේ සහ බාර ගන්න කෙනා නැති එකයි. බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපත්ති රකින්නවා කියන එකේ තේරුම Taman මේ ලබාගත් ජීවිතයේ සල්ලි වලින් විතරක් දුක නැති කරගන්න හොයන්නේ නැතුව, දේශපාලනයෙන් විතරක් දුක නැති කරගන්න හොයන්නේ නැතුව, ඉඩකඩම් වල විතරක් දුක නැති ඒවා හම්බෙන්නේ සමාජගත දුක සංසිඳීම විතරනේ. මේ චිත්තසංතානගත දුකක් තියෙනවා. ඒක මොනස්සෙක් මැරිලා වැටෙන්න සමත් බරපතල වුණාම. හිතේ අමාරුව කියලා කියන්නේ. ඒ ප්‍රතිපත්ති රකින්නවා කියන එකේ තේරුම එහෙනම් Taman දුකක් නැතුව ජීවත් වෙන මිනිසෙක් වෙනවා. එදාට මරණයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් මරණයට බයයිනේ, මැරෙන්න එපා කියලා වෙරෙන්න හදන්නේ. එහෙම දෙයක් ඒක. තේරුම් ගන්න ඕන කාරණාව එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපත්ති රකින්නවා යනුවෙන් අදහස් කරන්නේ පන්තිල් කියවන එක හරි, අටසිල් කියවන එක හරි ඒවා කියවනෝනේ අපි අය. පුංචි කාලේ පන්තිල් කියවනවා. ලොකු වෙනකොට කියවනවා යරුණාම කඩපු නැති කිසිෙක් හොයාගන්න නැතුව යනවා. මොකද පුංචි කාලේ වෙරෙන්නේ නැති කාලේ නිකන්නේ කියුවේ ඕක. මේක ප්‍රතිපත්තියක්. මේ ශික්ෂාපදේ සමාදන් වුණොත් කඩන්න හොඳ නැහැ කියලා ඉගෙනනවා නම් හොඳයි අවුරුදු 12 15 දී. එහෙම නැති ගිරවුන් වගේ පුංචි කාලේ ඉඳලා පාඩම් කළා. පන්තලේ, දහම් පාසලේ, පොයේ දවසේ ඕන ස්වාමීන් වහන්සේ ඕන තැනක මේක දෙන්න ඉන්නවා. ඉතින් කියනවා. එහෙනම් ලෝභ, දේශ, මෝහ පාවිච්චි කරන්න තහනම්. බුදුහාමුදුරන්ගේ ප්‍රතිපත්ති වල ලෝභක්ඛය, දේශක්ඛය, මෝහක්ඛය, නිබ්බාන. පාවිච්චි කළොත් සංසාරයේ, අයින් කළොත් නිවීම හම්බ වෙන්නේ.
අන්න ඒකයි ප්‍රතිපත්ති රැකීම කියන තැන හොයා ගන්න ඕන කාරණාව. සබ්බං රූපං යන්න 11 ආකාරයට දක්වා ඇත. එමෙ 11 ආකාරයේ තේරුම් සහිතව පහදා දෙන්න. සබ්බං රූපං නේතං මම නේතෝ හමස්මින් නේසෝ හමත්තාති අම්මප්පඤ්ඤය දට්ඨබ්බං. අපි බලමු. දූරේ සම්තිකේ සුකුමෝලාරිකෝ ඊනෝපනීතෝ අජ්ජත්තික බාහිර 8යි අතීත වර්තමාන අනාගත 11යි. ඔකනේ ඔය තියෙන එක. දැන් මේ සබ්බං රූපං කියන එකේ තේරුම ඇහැට හම්බ වෙන රූපය, කනට හම්බ වෙන ශබ්ද රූපය, නාසයට හම්බ වෙන ගන්ධ රූපය. මේ රූපේ නම් 11ට බෙදන්න දෙයක් නැහැ නේ. එතකොට එහෙනම් අපිට රූපයක් ගන්න බැයිද? දුර තියෙන කියලා ළඟ සමීප කියලා වශයෙන්. දුරේ සම්තිකෝ. එහෙම නැත්නම් ඒකේ පවතිනා වූ සිත රිදවන ගතියට කියනවා ඕලාරික කියලා. සෞම්‍ය ගතියට කියනවා සුකුම කියලා. ඒ වගේම ඒකේ සෞම්‍ය තව පැත්තකට ගන්නවා හීනපනීත කියලා. ඒ කියන්නේ මිහිරි සහ මිහිරි කියන අර්ථය. අධ්‍යාත්මික බාහිර කියලා කතා කරනවා. බාහිර පැත්තේ තියෙනවා රූප, ශබ්ද, ගන්ධ, රස හරි අධ්‍යාත්මික හරි ආයතන වශයෙන් ගත්තාම ඒක ඇතුලෙන් කාරණාව. ඒ වගේම දැන් තමයි අපි ඉන්නේ. නමුත් ඊයේ දිහාට ගියාම අපි දැන් මොහොතේ තියෙන අතීතයේ අතීත රූපයක් කරන් තියෙනවා. එහෙම නැත්නම් දැන් අපි හිටියට හෙට අනිද්දා දිහා එකක් මතක් කරොත් එහෙම අනාගත රූපයක්. ඒ දෙකට නැත්තම් පච්චුප්පන්න වර්තමාන. වර්තමාන මොහොතේ අරමුණට එන එක අපි විසින් බෙදා ගන්න ආකාරයක් ඔය. බෙදා ගැනීම බුදුරජාණන් වහන්සේටත් අවශ්‍යයි. නමුත් මමත්වයෙන් ගැනීම තුළ ඊට පස්සේ දුකටපත් වෙනවා. එඳා එහෙම බෙදා ගැනීම තුළ සබ්බං රූපං ඒතංමයි තමස්සෙන් ඒසෝමයත්තා කියලා තමයි මිනිස්සු ලෑස්ති වෙන්නේ පුරුදු වෙන්නේ. ඒ ගත්ත වැරද්ද ඊට පස්සේ පෙන්වන්නේ ඒකයි. ඒ වර්තමාන මොහොතේ අරමුණ 11ම එකපාර එන්නේ නැහැ. එන එකක් මොකක් හරි. දුර එකක්ද ළඟ එකක්ද හිතින් ඇතුලෙන් ආපු එකක්ද අතීත එකක්ද කියලා ඒ ඕනෑ එකක් වර්තමානයේ එක සම්බන්ධයෙන් බලන්නයි තියෙන්නේ. මේක සංගතනිකායේ කන්දක සලායතන වග්ගවල පැහැදිලිව සූත්‍ර ගණනාවක් තියෙන කාරණාවක්. ස්කන්ධ සූත්‍රය තුල මෙම 11 ආකාරයට වදාරා ඇති රූප ස්කන්ධයේ රූපය anu මොනවාද? ඒක තමයි ඉතින් මට කියන්න තියෙන්නේ. මේ මම ඉහළ මතක් කළානේ සාමාන්‍යයෙන් ස්කන්ධ කියන එකේ රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධනේ ගන්නෙ. එතකොට රූප රූපය, ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය, පොට්ටබ්බ රූපය, ධම්ම රූපය. මේවනේ රූපේන්නේ අපට. එතකොට ඒවා සම්බන්ධයෙන්ම තමයි ආපහු ආයෙත් තමන් ඒක අඳ ගන්නකොට අර ඒකේ ස්වභාවය අනුව ওই 11 ආකාරයෙන් එකකට ගන්න එක. චක්කසෝත ගාන ජීවහා කාය පහයි. හැඟෙන පරිදි මන මොළයේ ලෙසද මන්ද ආවර්ජනයේ සිදුවන හේදී ශරීරයේ කැඩී යාමෙන් පසු මන නොයයි. එසේනම් උදේවැය සිත භවගාමී වෙයි. සමනන්තරය තුල විපාකයේ ලැබෙයි. මේ තුල දොසක් වේ නම් පහදා දෙන්න. මේ තුල නෙවෙයි. පැවැත්ම කොතරම් විස්තර කළත් පැවැත්ම සිදු වෙන්නේ පංච උපාදානස්කන්ධය තුල නැත්තම් ප්‍රමාදය තුල. දැන් වර්තමානයේ තුඟා පැවැත්ම ගැන විස්තර කරන එකනේ තියෙන්නේ. පැවැත්ම කරන්න නෙමෙයි දැනගන්න ඕන නැවැත්ම කරන්න. චක්කසෝත ගාන ජීවහා කාය පහයි හැඟෙන දේ මන මොළය ලෙස ගන්නේ මතකයට ගන්නකොට. දැන් බුදුරජාණන් වහන්සේට මතකයේ තිබුණානේ.
නමුත් බුද්ධත්වයට පස්ස වුණා දුර වෙලා තියෙන මොකද උපාදානය. ඒ නිසා ආවර්ජනය සිදු වුණා. නමුත් දුකටපත් වෙන ආවර්ජනය නෑ. එහෙනම් මතකයේ හෝ මොලේ නෙමෙයි ඊට එහා ගිය දෙයක් මේ කතා කරන එක. උපාදානය කියන එක. ශරීරයේ කැඩී යාමෙන් පසු මන නොවේ. මන යන්නේ නැහැ. නමුත් මනෝද්වාරය කියලා කියන්නේ සිතුවිලි. මනස නෙමෙයි. මොළය නෙමෙයි. නින්ද ගියාපුවාම අපට පේන ලෝකේ දකින්න බාහිර ලෝකේ ඉරහඳ මොකක්වත් ඕන නැහැනේ. අවුව වැස්ස ඕන නැහැ. ඒව ආශ්‍රයෙන් හදාගත්ත එක අපට පේනවා. අන්න ඒ වගේ එකක් තමයි තමන් ඉන්ද්‍රිය අනුබද්ධ ලෝකයක් හදාගත්තාම ඒකට තියෙන ඇලීම කැටීම තුල මන නොයයි තමයි කයත් යන්නේ නැහැ. නමුත් ඒ ස්කන්ධ මෙහි බාහිර ලෝකේ ඉඳලා නින්දට වැටෙනවා වගේ තමයි ජීවිතාවසානෙත් මේ ඕපපාතික ප්‍රතිසන්දනම් මනෝම ලෝකයේ පමණයි. එතකොට කියන්නේ මේ ජනලයක් අස්සෙන් හරි ඕන තැනකින් යන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඒක කියන්නේ ධනකයක් නැති හින්දා. එහෙම නැත්නම් මව කුසක් තුල නම් ඒ මනෝ ලෝකයේ අනුව කය හැදෙන්න ඕන. මේ විපාකයල වෙන සමානතරපත්ති තුල. විපාකයේ ගැන ඉතින් මේ දැනගත්තට විපාකේ නිදහස් වෙන්න බෑනේ. මම බලන්නේ එහෙමයි. සංසාරේම කර්ම විපාක බුදුහාමුදුරුවෝ පහළ වුණත් නැතත් දේශනා කළත් නැතත් විපාක තියෙයි. බුදුරු එක දැකලා දේශනා කළා. අනිත් අය දකින්නේ නැහැ. දැක්කේ නැතත් විපාක වලට යටත් කර්ම න්‍යායයි. බුදුන් ගේලි කිරීමේ විපාකය තේරුම් අරගෙන වැරදි විපාක වලින් මිදෙන එක සහ අන්තිමට කර්මක්ෂය කිරීම. ඒකට මේ පැවැත්ම සියල්ල පාඩම් කරන්න ඕන නෑ. වර්තමාන මොහොතේ අල්ලා ගැනීමෙන් තැවුලා අල්ලා නොගැනීමෙන් නොතැවුලා. අල්ලා ගන්නේ කොහොමද? අතහරින්නේ කොහොමද කියන එක විතරයි ඉගෙන ගන්න ඕනේ. බොහොම ලේසියෙන් කෙටියෙන් අපි ඔය පැහැදිලි කරන්නේ. පොත් ගොඩාක් කිව්ව මහන්ති වෙන්න ඕනේ නෑ. අටුවා ටීකා ටිප්පණි අපි ඕන තරම් කියවලා තියෙනවා. මේ තරම් ඕනද කියලා හිතෙනවා කියවපුවම. ඒ කියන්නේ ඒ ඔක්කොම විස්තර කරලා තියෙන්නේ පැවැත්ම ගැන. මම සාමාන්‍යයෙන් කියන්නේ මරන්න ඉන්න හතුරගේ ඔහු වැරදිකාරයා මරන්න ඉන්න පුද්ගලයා නම් ඔහු මරන්න තීරණය වුණාම මරන්නයි තියෙන්නේ. කෙලස් දෙන්නේ විනාශ කරන්නනේ. කෙලස් නැසන්න තියෙන්නේ. කෙලස් පාඩම් කෙලස් වලින් විපාද වෙන හැටි හොයන්න ඕනේ නෑ ආයේ. වර්තමානයේ හුඟක් විස්තරවල තියෙන කෙලස් පාඩම් කරගෙන කෙලස් වල ගමන යන හැටි කියන එක. නික්ලේශ වෙන හැටි නෙමෙයි. සිත දෙස බලා සිටින විට ටික වේලාවකින් සිතුවිලි අඩු වී යන විට ශරීරයේ සියුම් චලනයක් මට දැනෙනවා ශරීරයේ. මෙය කුමක්දයි පහදා දෙන්න. ඒකදී බරපතල දෙයක් නෙමෙයි. සිතුවිලි අපි දැන් බාහිර ලොකු සිතුවිලි නෙමේ බලා සිටින විට සිතුවිලි සංසන්දනය කරන යනවානේ. ඊට පස්සේ තොල් දෙක වෙවුලනවා නැත්නම් කෙනෙක් මට කියලා තිනවා කර කුරුමිනියක් දඟලනවා වගේ එක එක කියලා. ඊට පස්සේ කය මුල් කොටගෙන කයේ පුංචි පුංචි දේවල් සිතුවිලි වලට එනවා. ඒ දැනෙන්නේ ඒකයි ඈ. ඒ නලියනවා වගේ ශරීරයේ සියුම් චලනයක් මට දැනෙනවා කියලා කතාවෙන් තවත් සිතුවිල්ලක් පහළ වෙන එක. ඒ කියන්නේ අර සිතුවිලි අපි කතා කරන්නේ කල්පනා කියලා දැන් මේක සිතුවිල්ලට ආවා කියන එක තේරෙන්නේ නැහැ. ඒ සිතුවිලි තවත් විදිහකින් එන එක. අපි කියමු රූප ශබ්ද ගන්ධ රස සිතුවිලි ඔක්කොම නවත්තන යනවා. Tamanට පුරුදු දේවල්. එලියක් හරි මාලිගාවක් හරි පේන්න ගන්නවා. එතකොට මෙහෙ ලෝකේ જાතිය දැකපුවා නෙවෙයිනේ දකින්නේ. ඒක දිහා බලන්න. ඒ සිතුවිලි නෙවෙයිද? මේ සිත හරීම වංචනිකයි. කොහෙන් හරි තවත් එකට කරලා අල්ලන්න තමයි හදන්නේ. ඒකයි තේරුම් අරන් යන්න ඕන කියලා කියන්නේ. මේ ලෝකේ දේවල් පේන්නේ නැතුව ලස්සන ලෝකයක් මවලා පේන්නේ. ඒකට මේවා නෙමෙයි. එතකොට ආසාවෙන් බලන් ඉන්නවා ඒක දිහා. සමහර පුද්ගලයන්ට ලෝකෝත්තර මාර්ගයේ ගමන් කර සතර දුක් නිමා ගැනීමට සිතෙන්නේ සමහර පුද්ගලයන්ට එසේ නොසිතෙන්නේත් ඇයි? මෙලෙස
සමහර ජීවිත මෙලසත් සමහරු ජීවිතයේ ජයගන්නේත් සමහර කොපමණ දුන්න ඒ සඳහා සිත නොවන්නේත් ඇයි? ජීවිත ජයගන්නේ කියන එක මේක තුළ ලෞකික ජීවිතය ගැන කතා කරලා තියෙනවද දන්නේ නැහැ. මෙහෙමයි. මේ ලෝකෙට ආපු මිනිස්සු යම් යම් කාරණා එක්ක බැඳෙනවා. ඒවසප තියනවායි කියලා. මම සාමාන්‍යයෙන් ඒකට වචනයක් යොදන්නේ වෙනත් විදිහක. සමහරු සල්ලි එක්ක විවාහ වෙනවා. සමහරු ක්‍රිකට් එක්ක විවාහ වෙනවා. සමහරු සූදු එක්ක විවාහ වෙනවා. සමහරු විවාහ එක්ක මේ හෙරොයින් එක්කලා විවාහ වෙනවා. සමහරු බිස්නස් එක්ක විවාහ වෙනවා. සමහරු බිරියන් එක්ක විවාහ වෙනවා. නැත්නම් ස්වාමියන් එක්කලා. ඒක නෙමෙයි. එතකොට ඔවුන්ට ඒකේ ඔවුන් හොයන දේ තියෙනවා. තප විවාහ වෙලානේ බැඳිලානේ. කඩා ගන්න තේරෙන්නේ නැහැ, කැඩෙන්න ඕන නැහැ. ඒ නිසා මේ බලන්නකො මෙහෙම මම කතා කරන ලෝකේ තියෙනවා මේ වගේ දුක් නැති සාමකාමී පරිසරයක් ජීවත් වෙන රටවල් තියෙනවා. ඒවට ගියාම මීටත් වඩා දුක දැනෙන්නේ නැහනේ. එතකොට ඊට වඩා දුකින් මිදෙන්න ඕන නෑ ඒගොල්ලොන්ට. එහෙනම් දෙවියන්ට කොහොමද දුක දැනෙන්නේ නැහැ, පිනෙන්නේ ඉන්නේ. ඒ දෙවියන්ට ආයේ දුකින් මිදෙන්න ඕන කමක් නැහැ. දැන් මේකේ දුක දැකලා හේතුව දැකලා නැති උතරනේ තියෙන්නේ. එහෙනම් Tamanට දැන් මම දන්නවා මේ සමාජයේ වැඩිපුර කාන්තාවන් මේ සඳහා යොමු වෙන්නේ උන්ට මේ දුක කියන එක තේරෙනවා. නැති උතන මාර්ගය තේරෙන්නේ නැති උනාට දුක තේරෙනවා. මේ මිනිස්සුන්ට සැප තියෙනවා නම් ඉතින් ඒගොල්ලෝ ඒකේ යයි අපට වෙනස් කරන්න බැරුව යනවා. ඒ වගේම අපි පිටිපස්සෙන් තියෙනවානේ උග්ගටිතඥ විපටිතඥ නෙయ్య කියලා පදපර්ම කියලා දියුණු කරගත්ත සංසාරික ගති ලක්ෂණ ටිකක්. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා නම් කෙලින්ම උග්ගටිතඥ පුද්ගලයාට නිස්සරණේම දේශනා කරනවලු. මිදීමම විතරක් තේරෙන නිසා. ඊට වඩා නුවණරු විපටිතඥ පුද්ගලයාට ආදීනව පැහැදිලි කරලා මිදීම දේශනා කරනවලු. ඊට වඩා අමාරු පුද්ගලයාට ආස්වාදයේ පැහැදිලි කරලා ආදීනව පැහැදිලි කරලා මිදීම දේශනා කරනවලු. ඒ මිදෙන්න පුළුවන් අය. අය පදම්පර පුද්ගලයා. ඒ පදමරම් පුද්ගලයාට අර අනික් අය වුණාම ලෝකෝත්තර සැපතක් තේරෙන්නේ නැහැ. අර වෙනත් කාරණා එක්කලා විවාහ වෙච්ච අය. විවාහ කතා දෙන්නේ මම පෙන්නන්නේ බැඳීම කියන එක. එහෙත් ඒ වගේ අයට සාමාන්‍ය ඉතින් පීල්ලකට හිල් කලයක් ලැබුවත් නොපෙරි කලය 60 පැයකින් බැලුවත් පින්මද එක බණ දහමින් වෙලුවත් උගේ ගතිය උනාරින් මැරුවත් මේක ලෝයඩ තංගා මේ බුදුන් වහන්සේලා දාල එකක් නෙමෙයි මෑත කවිපතක තියෙන එකක් නේ. ඇලිලා ඇදිලා ගියාපුවම ඔය පද පරමාර්ථයේදී මේ කියන දේවල් තේරෙන්නේ නැහැ. එතකොට මේ ලෝකෝත්තර පැත්ත ගැන අහනවා ඇත්තේ ඉතින් අනිත් පැත්ත ගැන අපි කතා නොකරෙමු. ජීවිතේ ජය ගන්නවා තේරුම් ගත්තාම අනිත් අයට ඉතින් ඒ කියන්නේ බුදුන් වහන්සේත් වදාරනවානේ මේ බොහෝ දෙනෙක් සතරටම දුවනවා කියලා. දැලක් කෙලපුවාම දැලින් මිදිලා යන්නා වූ කුරුල්ලෝ ටික දෙනයි දැලට අහු වෙන අය වැඩි වගේ කියලා. මේකේ තියෙනවා විසර දැලක්. පේන්නේ නැති. ඒක මාරේ ඇයලලා තියෙන්නේ. උපාදානයේ නැමැති දැල. ඒකේ පාප උපාදානයේ, පුණ්‍ය උපාදානයේ, ධාන උපාදානයේ විවිධ විදිහට තියෙනවා. ඉතින් මේ උපාදානයේ හොඳ එක හොයන්න යන කට්ටියට දැලක්ව තේරෙන්නේ නැහැ. අපාය හොඳ නැති වුණාට මනුස්ස ලෝකේ හොඳයි. ඊට වඩා දිව්‍ය ලෝකේ හොඳයි, බ්‍රහ්ම ලෝකේ හොඳයි. ඒ වගේ Tamanට පේන මට්ටමේදී ඒකේ සැප තියෙනවනේ පෙන්වන්නේ. ඒ නිසා ඔය පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ එහෙමයි පාඩේ තියෙන්නේ. අයං ධම්මෝ දුප්පඤ්ඤස්සනේ. අයං ධම්මෝ කියන්නේ බණ පොත හරි සූත්‍ර හරි නෙමෙයි. නිවීම නම් වූ දේ අයං ධම්මෝ. ඒක ප්‍රඥාවන්තින් සඳහා පමණයි කියලා තියෙනවානේ. දුෂ්ප්‍රඥාට දුක හේතුව තේරෙන්නේ නැත්නම් නැති උතන මාර්ගයක් ඕන නැහැ කියලානේ තියෙන්නේ. අනිත් එක මේ සමහරු කල්පනා කරන්නේ මිනිස්සු ඉවරනවා කියලා නිවන් දකින්නවා කියන්නේ නෑ. ජීවිතේ නිවීමක් නෙමෙයි පෙන්වන්නේ. මිනිස්සු හැමදාම උපදී.
මිනිස්සු අඩු වෙන්නේ නැහැ. නමුත් තමන් ජීවිතේ නිවීමක් නෙවන වෙන්නේ. ඉතින් ඒක තමයි ඒක බුදුන් වහන්සේ ගැඹුරු දෙයක් දේශනා කළා. ඒකට යන්නේ ටික දෙනා යාරිය පුද්ගලයෝ. බහුතරයකට අර දාන සීල භාවනා කියලා කතා කරන බුද්ධඥාන මට්ටමේ පින්කමක් බුද්ධඝමක් තියෙන්නත් ඕනේ ඒක තමයි. නිර්වාණ මාර්ගයේ තේරෙන්නේ නැත්නම් පාප මාර්ගයට වඩා පුණ්‍ය මාර්ගය හොඳ නිසා තමයි බහුතරයක් ඒකේ ඉන්නේ. ඉතින් ඒක තියෙන්නත් ඕනේ ඒක තමයි. මොකද මේ අනාත්ම දර්ශනය කියන එකේ පෙන්වන්න දෙයක් නැහැනේ. පෞද්ගලික ක්‍රියාමාර්ගයක් නේ. සිතට අරමුණු පැමිණි විට මේ සිතින් අත්හැරිය යුතුයයි සිතීම නිවැරදිද? එසේ නොවතන නිවැරදි ආකාරයෙන් පැහැදිලා දෙන්න. සිතට අරමුණු පැමිණි විට අත්හැරිය යුතුයි හිතන්න ඕනේ නැහැ. අල්ලගන්න යුතුයි ඉන්න. සිතට අරමුණු එන එක අනේක හැමදාම සිදුවන දෙයක්. ඕන කෙනෙකුට. අපි කරලා තියෙන්නේ මොකද්ද? අපි අල්ලාගත් එක පෞද්ගලිකව කරපු දේ. අත්තරින්න ඕන කියලා හිතුවහම ඒ සිතුවිල්ල නිසා අම අතහැරලා යනවා. මේ හැම දෙයක්ම දැනගන්න සිතුවිල්ල ඉන්නේ. මේක හොඳ නෑ මේක දැක්ක හරි කිව්වොත් එහෙම සිතුවිල්ලක් පහළ වෙනවා. ඒක පහළ වෙනකොට අරක නැති වෙලා ඉවරයි. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මෙහෙම නෙමෙයිනේ. අල්ලා ගැනීමෙන් තැවුල අන්න අපි කරපු වැරද්ද. අල්ලා නොගැනීමෙන් නොතැවුල දේශනා කරන්නේ. එමෙන්නේදී පෙරපුරුදු පරිදි ඇලෙන්න ගැටෙන්න යන්නේ නැතුව නිහඬව හිටියානම් ඒක යයි. අතෑරලා දාන්න කියලා කතා කරන්නේ සාමාන්‍යයෙන් ගණන් ගන්න එපායි කියලා. අන්න ඒකයි තේරුම් ගන්න ඕන කාරණාව. නිවැරදි ආකාරයේ මේ අතහැරිය යුතුයි හිතන එක නෙමෙයි. ඇලෙන්නේ ගැටෙන්නේ නැති වෙන්න අල්ලා ගැනීමකින් තොරව අවශ්‍ය කටයුත්තක් නැත්නම් කරන්න මේ මම මේක ලේසියෙන් අරින්නේ නැහැ කියලා ලෝභ, මෝහ, දේශ මොහයෙන් ගන්න නැතුව ඉන්න. හුරු කරන්න ඕන. ඒක මොහොතකින් සිදු වෙනවා කියලා හිතන්න එහෙම එපා. මේක ධර්ම කරුණු ගොඩාක් තේරුම් ගැනීම තුළ අනුගමන ප්‍රතිපදාවක්. නිකම්ම මේ දෙන්න විනාඩියකින් යන්න බෑ කෙනෙකුට. ඉස්කෝලේ ගිහින් බණ ඉගෙන ගත්තයි කියලා එහෙම බෑ. මේක යම්කිසි කරුණු වැටහීමක් තියෙනවා. වෙන්න ඕන දේ තේරෙන්න වෙනවා. සාමාන්‍යයෙන් මේ මිනිස්සු ඔක්කොම එකට ජීවත් වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ සිදුවෙමින් පවතින දේ බොහෝ දෙනාට තේරෙන්නේ නැහැ. Taman ළඟ සිදුවෙමින් පවතින දේ. සිදුවෙමින් පවතින දේ නිසා දුක සහ හේතුව රැස් වෙනවා කියලා තේරුණාම එනම් සිදුවේ යුතු දෙයක් අනුගමනය කරන්න තේරෙනවා. දුක සහ දුකට හේතුව රැස් වෙන්නේ Tamanගේ නොදැනීමක් බව තේරෙනවා නම් එහෙනම් නැති වූ තැන සමාර්ගයේ සිදුවේ යුතු දේ අනුගමනය කරන්න තේරෙනවා. ඒ නිසා මේක දැනුවත් කිරීමක් නෙමෙයි කරුණු පැහැදිලි කොට කියා දීමක් පැහැදිලි කරන්නේ. ඉතින් අර එතන ඉච්ඡාහට ගියේ නැති හිතක් තියෙන සාමාන්‍ය මොහන්දකාරයට අදාළ පුද්ගලයෝ ලෞකිකයේම සියල්ල තියනවායි කියලා සල්ලිම ඉගෙනීමම ජීවිතේම ශිෂ්‍යත්වම ධනෙම ජීවිත කාලයේම ඒවෙන් හොයන්න හදනවානේ. එහෙමයි. ඒකේ හැම වෙන්නේ 16 එකක සෝයක් කියලා තියෙනවා. අර ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය වැඩි වීම තුළ තියෙන දුක, උපාදානයේ දුක. ඒක සිටු මැදුරෙත් තියෙනවා, පුංචි පැලෙත් තියෙනවා, රජ මැදුරෙත් තියෙනවා. අන්න එහෙම එකක් තේරුම් ගන්නයි තියෙන්නේ. සංයුත්ත නිකායේ සාරූප පටිපදා සූත්‍රය පහදා දෙන්න. සාරූප පටිපදා. මට මතක් වෙන්නේ මෙහෙමයි. සබ්බ මඤ්ඤිත සමුග්ගාහ පටිපදා වම් භික්කවේ දේසිස්සාමි ඔන්න වගේ පදයක් තියෙන්නේ. සියලු දේවල් මමත්වයෙන් ග්‍රහණය කර ගැනීමෙන් මිදීමේ ප්‍රතිපදාව දේශනා කරන්නේ. ඒ සාරූප ප්‍රතිපදා කියන එකේ ඊළඟ තියෙන පදේ මම ඔය කිව්වේ. සබ්බ මඤ්ඤිත සමුග්ගාහක සමූල ඝාතනය. සියලු දේවල් මමත්වයේ ගැනීමෙන් පුරුදු සමූල ඝාතනය කරන ප්‍රතිපදාව. හොඳ ප්‍රශ්නයක් මේක තියෙන තැන ගත්තාම අපට ඔය මේ තේරුම් ගන්නත් ලේසි වෙනවා. ඔය මේ මම කියන්නේ මොකද්ද කියන එක හොයාගත්ත හැකි ඊට පස්සේ. කයද කියන එක. දැන් මේක පැහැදිලි කරන්නේ කොහොමද? ඇස මම. රූපේ මම. ඒ නිසා උපදින චක්කු විඥානය මම. ඒ නිසා උපදින සැප දුක් උපේක්ෂා වේදනා මම. චක්කු සම්පස්සේ මඤ්ඤති. මේ ටික මේවා ඇහි නම් ඇහි සහ ඇහි රූපය. ඒක නිසා පහළ වෙන වේදනා සංඥා සංකාර. එතකොට ආයත්තර කියන්නේ
පංචස්කන්ධය මම මගේ ආත්ම කොට ගැනීම තමයි. සබ්බ මඤ්ඤිත. වෙනක් වෙනත් ප්‍රත්‍ය වශයෙන් පෙන්වනවා. ඇසේ රූපය, ඇසට හම්බ වෙන රූපය. එතකොට ඉස්සල්ලා පෙන්වන්නේ මිනිස්සු කරන වැඩේ මඤ්ඤිතේ මමත්වෙන් ගැනීම. ඊට පස්සේ කනට එනවා. සෝතය, කන මමයේ. හැබැයි මෙතන මට ඇස කන කියන එක ටිකක් පැහැදිලි කරන්නත් හිතෙනවා. අපිට ඉතින් ඇස කියලා පේන ඇස් දෙකනේ අපි කතා කරන්නේ. චක්සු ගෝලය. බුදුරජාණන් වහන්සේ ඇස කියන්නේ ඒක නෙමෙයි. උන්වහන්සේ පැහැදිලි කරනවා මිනිස්සුන්ගේ ඇස කන නාසය දිව කළ දොරවල් පහක් තියෙනවා කියලා. ඒකට හිත පිහිටනවායි කියලා. එතකොට ඇස කියන්නේ ඇහි හිත එතකොට. පේන අඳුන ගන්න පුළුවන් ප්‍රසාදය. අරමුණු ගන්න පුළුවන් සිත පහළ වෙන එක. කන කියන්නේ මේ අල්ලන්න පුළුවන් එක නෙමෙයි එතකොට. ඒක ඇතුලේ සද්ද ඇහෙනසලු ස්වභාවයට කන කියන්නේ සෝත ප්‍රසාදේ. එතකොට මේ කන මම කියනවා කියන එක නෙමෙයි මේ පෙන්නන්නේ. එනේ ඒකේ පහළන ශබ්දය. ඒකට මේ පහළ වෙන කාරණා නිසා ඒ කාරණාත් එක්කලා මඤ්ඤණය කියන එකේ තේරුම මත්යෙන් ගැනීම සමාජයේ මිනිස්සු කරපු දේ. ඇස තදාල රූපය ඊට පස්සේ ඒකේ සැප දුක් උපේක්ෂා වේදනා චක්කු සම්පස්ස ඔය කාරණාට. කනේ නම් සෝතය කන සෝත ප්‍රසාදය ශබ්ද රූපය නාසය නම් ගාන ප්‍රසාදය ගන්ධ රූපය. එතකොට බලන්න අර ඇසේ කනේ නාසය නෙමෙයිද මම හැදිලා තියෙන්නේ කියලා. ඒකට එන දේ නෙමෙයිද මම කියන්නේ. හොඳ දැනක් මේක ලස්සනට මම හොයාගන්න. ඒ දොරවල් හයෙන්ම ඒ එන එකක් පාසා ඇලීමෙන් තමයි මම හැදිලා තියෙන්නේ. දැන් සමුග්ඝහක ඝාතනය කිරීම කියපේ මමත්වෙන් නොගන්න ඕනේ එහෙමනම්. එතකොට මේ මඤ්ඤිතේ තමයි රූප වේදනා සංඥා සංකාර පහ මම මගේ ආත්ම කොට ගැනීම කියලා තව තැනකින් පෙන්නන්නේ. රූප වේදනා සංඥා සංකාර මමත්වෙන් නොගැනීම අන්න මඤ්ඤිත සබ්බ මඤ්ඤිත සමුග්ඝහක. මමත්වෙන් ගැනීම සමූල ඝාතනයක ප්‍රතිපදාව. මේ අල්ලා ගැනීම මේ අතහැරීම. එනේ දොරවල් හයේ පුංචි හේතුත් එක්කලා මේකේ පෙන්වලා තියෙන සාරූප ප්‍රතිපදා කියලා. අපි සාමාන්‍යයෙන් කතා කරනවා ඇහෙනම් රූප වේදනා සංඥා සංකාර පහ විදිහට කතා කරනවා. ඊට එහාට ඒක ගන්නවා. සබ්බ සියල්ල. ඒ ප්‍රත්‍ය සියල්ල. ඒකේ හොඳට ඔප්පු වෙනවා මම වෙන්නේ මයන්න මම හරි කය නෙමෙයි ඇසට හම්බ වෙන රූපේ ඇසත් මම කොට ගන්නවායි කියලා තියෙනවා. ඊට පස්සේ රූපය. ඊට පස්සේ අප දුක් උපේක්ෂා වේදනා. කන. එතකොට කන මම කොට ගත්තේ නැහැ කවුරුත් මම කිව්වේ නැහැ. නමුත් කනට එන ශබ්දය. එතකොට ඒකේ සැප දුක් උපේක්ෂා වේදනා. අන්න එහෙම ඒ හැම එකක්ම පෘථග්ජන පුද්ගලයා උපාදානයෙන් ගැනීම තමයි මඤ්ඤිතේ කියලා කියන්නේ. ඉතින් ඒක දැන් ඒක සමූල ඝාතනය කරන්න ඕන දුකින් මිදෙන්න. ඒ මමත්වෙන් නොගැනීම තුළ. මමත්වෙන් ගැනීමෙන් මේ හැම එකක්ම නිත්සුකාත්ම වී සතරට බැඳේ. මමත්වෙන් නොගැනීම තුළ අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බැලීම තුළ සතරට නොබැඳී අවසන් වෙනවා. ඒතකොට සබ්බ මඤ්ඤිතය සමූල ඝාතනය වෙනවා. ලස්සන සූත්‍රයක් ඒක. මේ වගේ මේ වෙලාවක මීට වඩා දීර්ඝව කතා කරන්න අපිට ඉඩ ලැබෙන්නේ නැහැ. අවසරයි ස්වාමින් වහන්සේ අකුසල අරමුණක් පැමිණි විගසේ එම අරමුණ විදර්ශනාවට ලක් කිරීමෙන් එම අරමුණට අදාළ අකුසලයේ රැස්වීම වළකිනවාද? අකුසල ජවන් සිත් යන්නේ නැහැ නේද? මීට වඩා වෙනස් කාරණයක් මේකේ තියෙන්නේ. මේ එන එක අපේ හිත ඇතුළත වෙලා එන එකක් නේ. දැන් එනව නෙවෙයිනේ. එතකොට ඒකට එකතු නොවී ඉඳීම තුළින් තමයි අපට මේ සිහිය පාවිච්චි කරලා වළක්වන්න ඕන කාරණාව කියන එක පැහැදිලි කරන්නේ. නැත්නම් විදර්ශනාවට කියන්නේ මේක අකුසල අරමුණක් මේක අනිත්‍ය දුකයි අනාත්මයි කියලා හිත හිතා ඉන්න එක එහෙම නෙමෙයි. අල්ලා ගැනීමට තමයි නිත්‍ය සුඛාත්ම කියන්නේ අල්ලා නොගැනීමට අනිත් දුක්ඛ අනාත්ම කියලා පෙන්නන්නේ. නමුත් ඒක එකපාරටම ඔතෙන්ට ඇවිදින් මේ ජවන් ගිහින් තියෙනවා. නමුත් ඊළඟ එකේදී හදන්න ඕන. පළවෙනි එකේ සමහර ජවන් ටික ගිහින් උපාදාන වෙලා තියෙන්න පුළුවන්. නමුත් ඊළඟ මොහොතකදී තවත් මොහොතකදී ඒක හදන්න පුළුවන් වෙනවා. අර මොකද පැරණි කොටස අතහැරෙන්න වෙනවා. පැරණි කොටස තමයි අපි මෙතන අරගෙන විඳවන්නේ. ඒක අපි හදාගත්ත එකක්. ඔය දුක වේදනාව විඳවන්නේ පස්සපච්චා වේදනා කියන එකට බාහිර කාරණා උදව් වුණාට අපේ ඇතුළත කොටස තමයි එන්නේ.
ඉතින් ඒකට එකතු නොවන තැනක් තමයි අර විදර්ශනා උපේක්ෂාව මීට වඩා සුන්දරයි කියලා ඔක අතහරින්න කියලා පෙන්වලා තිබෙන්නේ. තවත් දේශනාවකදී පැහැදිලි වෙයි. හොඳට අහගන්න තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒක හරියනවා. පෘථග්ජනයාට චිත්ත වේති අල්ලන්න පුළුවන්ද? ඒක නිෂ්ඵල දෙයක්ද? ඊළඟට උත්තර බලාපොරොත්තු වෙනවා. චිත්ත වේති කාටවත් අල්ලන්න බෑ. පහදලා ලීවට. හටගත්ත ගමන් නැසෙනවා නම් ස්කන්ධ පංචකේ ඒකවත් අල්ලන්න බැරුව මොකද? ඕක 17ට බෙදලා අල්ලන්නේ ආයේ. මොකටද අල්ලන්නේ? අල්ලන්න නෙමෙයි ඕන අල්ලගන්න නැතුව ඉන්න. උපාදාන අනුයි අවසන් විතරේ දැනගන්න ඕන. ඔය සුනීතලට සෝපාකලට ඔය ගණන් හදා ඉගෙනුවේ නෑනේ කවුරුවත්. ඒකයි මම කිව්ව පොත් කියවලා බලන්න ගියාපම් මේ වීදි ගණන් කරන්නේ පැවැත්ම සිදු වෙන හැටිනේ. උපාදානෙ වෙන හැටිනේ. උපාදානෙ වෙන හැටි තමයි චිත්තක්ෂණ 17ක උගන්වන්නේ. ඉතින් උපාදානෙ මිදෙන්න ඕකයි පාඩම් කරගන්න ඕනද ආයේ. අවසරයි ස්වාමීන් වහන්සේ නිර්වාණය ශූන්‍ය යන්නේ අර්ථය කුමක්ද? අනුකම්පාවෙන් පහදා දෙන්න තිරුවන් සරණයි. නිර්වාණය ශූන්‍ය නෑ. නිර්වාණය මමත්වයෙන් ශූන්‍යයි. දැන් ඔබේ මේ ස්කන්ධ පංචකේ මමත්වෙන් යුක්තයිනේ. එතකොට ස්කන්ධ පංචකේ නිර්වාණයෙන් ශූන්‍යයි. ස්කන්ධ පංචකේ මමත්වය අතහැරෙනකොට දැන් ඔය මෙහෙම තියෙනවනේ ලස්සන වචනයක්. ශුඤ්ඤ ලෝකෝ බන්තේ උච්චති කිත්තාවතාවන්කෝ බන්තේ ශුඤ්ඤ ලෝකෝති උච්චති. යස්මාචකෝ ආනන්ද ශුඤ්ඤං අත්තනේනවා අත්තනියේනවා. අන්න වචනේ තියෙනවා. ආනන්ද යම් විටක මේ ස්කන්ධ පංචකේ මට සහ මටයි දේවල් වලින් ශූන්‍යයිද? ඒකට ශූන්‍ය ලෝක කියලා කියන්නේ. ඒක මට සහ මටයි දේවල් වලින් ශූන්‍ය වෙනකොට මේ නිර්වාණය ශූන්‍ය නෑ. මතක තියාගන්න. ඒ වරද්දගෙන කවුරු හරි කියන්නේ. මේක ශූන්‍ය වෙන්න ඕනේ. මේකෙන් දුක් ගෙනත් දෙන්නේ ඒක ශූන්‍ය වෙනකොට හමු වෙනදී. හැබැයි මේ ලෝකේ වචන වලින් පාවිච්චි කරන්න බෑ. දිග පළල උස මහත ලොකු කුඩා ඉඳ අසංකත කියලා කතා කරනවා. ඒකට තමයි ධම්මකාය කියන්නේ. ඒකට තමයි සැබෑ බුදුන් කියලා කියන්නේ. ඒකට තමයි ධර්මය කියලා කියන්නේ. ධර්මයේ සරණ කරන ජීවත් වෙනවායි කියලා කියන්නේ. ඒ නිසා හරි මීට වඩා ඉතින් මේ වගේ වෙලාවක උත්තර දෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. කාලේ මදි. මේවා අපි හුඟක් විස්තර කරනවා දේශනාවල. ඒ නිසා මේ නිවන ශූන්‍ය නෑ. එහෙනම් ජාතියක් ජරාවක් ව්‍යාධියක් ශෝක මරණයක් නැති සාන්ත සදාකාලික කියලා කියන්නේ නැහැ. නිර්වාණය සාක්ෂාත් වීමක් ඇත. එතකොට ශූන්‍ය වෙන්නේ සංසාරේ. නැත්තම් මමත්වෙන් ගත දේවල්. මට සහ මට අයිති දේවල් වලින් තමයි ශූන්‍ය වෙන්නේ කියන එක තේරුම් ගන්න. නිවන ශූන්‍ය වෙන්නේ නැහැ. හරි අපි කාලේ පොඩ්ඩක් ගත වෙගෙන ගිහින් තිබෙනවා. ඔන්න මම අදාළ ආකාරයෙන් කරුණු පැහැදිලි කිරීම කළා. මම හිතන්නේ අද මේ මොහොතේ නරඹන පිළිසරන් ටිකක් අඩු වුණා. නමුත් අපි මේක එකතු කරනවා ආපහු YouTube එකට. එතකොට බලා ගන්න පුළුවන්කමක් තිබෙනවා. හොඳයි එහෙනම් අපි තවත් දවසක කරුණු පැහැදිලි කිරීමක් සමගින් හෝ ඔබේ ප්‍රශ්න වලට පිළිතුරු සැපීමක් සමගින් මුණ ගැහෙමු. සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා.